පාපස්ස අකුරුණං කුසලස්ස උපසම්පදා සචිත්ත පඤ්ඤෝදප්පනං ඒතං බුද්ධාන සාසනං දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාබිලාෂී පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවනි, වෙසක් සමය අපේ ජීවිතවලට ක්‍රමක්‍රමයෙන් දැනී එමින් පවතින වටපිටාවකදී අපි සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි වෙනදා වාගේම ඔබගේ ජීවිතයට බෙහෙවින් අදාළ කෙරෙන net fm රේඩියෝ විසින් විකාශනය කරනු ලබන ධර්ම දක්ෂිනා දේශනාවට සවන් යොමු කරන්නටයි ඔබ හැම දිනම මේ රාත්‍රියේ සූදානම් වනු ඇත්තේ. සදහයෙන් දහම් ඇසීමෙන් තමන්ගේ මෙලොව ජීවිතය ආලෝකමත් කරගන්නවා සේම පරලොව ජීවිතය අනිවාර්යෙන් ප්‍රඥාවෙන් සපුරා ගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම ශ්‍රවණය අපේ සදැහැති ශ්‍රාවක පින්වතුන්ට හේතුභූත වෙන බව හොඳාකාරවම හැමදෙනාම දැනගෙනයි මේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට ඔබ හැමදෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ. අද දවසේ මෙම ධර්ම දේශනාව විකාශනය කරලීම සඳහා අනුග්‍රහකත්වය දරමින් තමන්ගේ ජීවිතයට තාම වැදගත් පුණ්‍ය ධර්මයක් සිදු කරගන්නට දායකත්වය උසුලන්නේ බණ්ඩාරවෙල හෙළමුදුන පදිංචි වෛද්‍ය රංජිත් අමරකෝන් සහ වෛද්‍ය චන්ද්‍රිකා ගුණවර්ධන මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් ඔවුන්ගේ මිය පරලොව සැපත් වූ ඥාතිවරුන් ඥාතිවරියන් ඒ සියලුම දෙනා සිහියට නංවාගෙන ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරලීම තේමා කොටගෙන ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරවමින් ශ්‍රවණය කරන ඔබ හැම දෙනාගේම ජීවිත ආලෝකමත් වන්නට හේතුවන ආකාරයෙන් අද දවසෙත් මා විසින් පවත්වාගෙන එනු ලබන ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත දේශනාව සිදු කරන්නටයි මා සූදානම් වෙන්නේ. අපේ ශ්‍රාවක පින්වතුන්ට සිහිපත් කරන්නට පුළුවන් කියලා මං හිතනවා. මේ දේශනා මාලාව සඳහා මම තේමා කොට ගන්නේ
වස්තු විෂය කොට ගන්නේ අපේ සූත්‍ර දේශනාවන්හි එන ඊටාම වැදගත් සූත්‍රයක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන් සිංහලෝවාද සූත්‍රයයි. සිංහලෝවාද සූත්‍රය මුළුමනින්ම සමාජ දර්ශනයක්. සමාජයක යහපැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වන කරුණු කාරණා පිළිබඳව සංග්‍රහිත වූ තාම වැදගත් සූත්‍රයක් හැටියට අපට සිංහලෝවාද සූත්‍රය සඳහන් කරන්නට පුළුවන්. මිට සති ගණනාවකට පෙරදි මේ සූත්‍රය හඳුන්වා දෙමින් මා ඔබට එය කවරතරම් වටිනා සමාජ දර්ශනයක් වන්නේද යන්න බව විවිධ නිදසුන් ඔස්සේ ඔබ හමුවේ තැබුවා ඔබට මතක ඇතැයි මා කල්පනා කරනවා. සිංහලක පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ අර්ථවත් සදිසා වන්දනාව අපේ මූලික සාකච්ඡාවට බඳුන් වෙනවා. ඒ අර්ථවත් සදිසා වන්දනාවෙහි එන පෙරදිග දිශාව වශයෙන් ගැනෙන දෙමව්පියන් පිළිබඳ සාකච්ඡාවයි අපි දේශනා ගණනාවකදී සිද්ධ කළේ. දෙමව්පියන් කවරෙක්ද? දෙමව්පියන්ගේ වගකීම කුමක්ද කියන එක පසුගිය දේශනාවන්හි සාකච්ඡා කරමින් ගිය සතියේදී මා ඔබ වෙත ඉදිරිපත් කළේ එවැනි ආදරණීය දෙමව්පියන් හමුවේ දරුවන් විසින් කවරාකාරයෙන් ඒ දෙමව්පියන්ට සංග්‍රහ කළ යුතුද යන්න. එහිදී විශේෂයෙන් පින්වත්නි බුදුපියාණන් වහන්සේ දරුවන්ට කාරණා පහකින් දෙමව්පියන්ට සංග්‍රහ කළ යුතු ආකාරය පැහැදිලි කරලා දුන්නා. ඒ කාරණා පහ පසුගිය සතියේ ධර්ම දේශනාවේ මාගේ මාතෘකාව බවට පත් වුණා. එදා කාලයට නියමිත පරිදි අපට සාකච්ඡා කරන්නට පුළුවන් උනේ පළවෙනි කාරණා දෙක පමණයි. දරුවන් විසින් තමන් හදා වඩාගත් ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් තමන්ගෙන් විය යුතු වගකීම් සම්බන්ධයෙන් බතෝ තේසං බරිස්සාමි කිච්ඡං තේසං කරිස්සාමි මේ කියන කාරණා දෙක සම්බන්ධයෙන් අපි අවශ්‍ය තරම් කරුණු කාරණා පසුගිය සතියේ ඔබට කියලා දුන්නා. දෙමව්පියන්ගේ කුදුමහත් කටයුතු ඉෂ්ට කළ දීමත් දෙමව්පියන් පෝෂණය කිරීමත් කියන කාරණා දෙකට අදාළව දරුවන්ගේ වගකීම කොයි ආකාරද යන්න මා ඔබට ඊටාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. විශේෂයෙන් මෑත භාගයේ සති කිහිපයකට පෙර ආතුව අපේ රටේ සිදු වූ හැම දෙනෙකුම වේදනාවට සංවේගයට පත් කළ පාසල් දියණිවරු දෙදෙනෙකුගේ අවාසනාවන්ත ඛේද වාචකයද පදනම් කරගෙන එවැනි ඛේද වාචක ඇති කරලා එයින් දෙමව්පියන්ට විපතක් නොකරන්නට හැම දරුවෙක්ම වගබලා ගත යුතු ආකාරය එදා මගේ සාකච්ඡාවට යොමු කෙරුණේ. අද තවත් කාරණා තුනක් දරුවන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් සිංහලෝවාද සූත්‍රයේදී පැහැදිලි කරන ලද කාරණා තුනක් ඔබ වෙත සාකච්ඡාවක් හැටියට ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. ඒ කාරණා තුන තමා කුල වංශං තපස්සාමි දායච්ඡං පටිපච්ඡාමි දක්ඛිනං අනුපදස්සාමි. මං හිතන්නේ මේ බණහන කවර තරාතිරමක කෙනෙක් වුණත් ඔබ ව්‍යපත් පරපුරේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කරුණුකාරණා අමතක කරලන්නට පුළුවන් වෙන්නේ නැහැ.
මේ කරුණු කාරණාවලින් මිදිලා විනිර්මුක්ත වෙලා ඔබට ඔබේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ ලෝකය ගලාගෙන යන්නේ අපේ යුතුයකම් සහ වගකීම් අපි ඉෂ්ට සිද්ධ කරන තාක්කල් යම්කිසි මිනිසෙක් තමන්ගෙන් විය යුතු යුතුයකම් වගකීම් පැහැර හැරියොත් මේ ලෝකයට මොකද වෙන්නේ? මේ සමාජය ඉදිරියට ගලාගෙන යාවිද? බලන්න සතා සිව්පාවා තුල පවා තිරිසන්නු උන් තුල පවා තමන් හදලා වඩන දරුවන් පිළිබඳව යම්කිසි හැඟීමක් තියෙනවා. සමහර වෙලාවට ඒ හැඟීම අරගෙන බැලුවහම මිනිස්යන්ටත් වඩා ප්‍රබල විදියට තිරිසන් ලෝකේ සමහර තිරිසන් මව්පියවරුන් තමන්ගේ දරුවන් වෙනුවෙන් කැප වෙනවා. ආරක්ෂා කරනවා. ලොකු මහත් වුණාම වුන් කැදැල්ලෙන් එළියට දාන එක වෙනම දෙයක්. හැබැයි කුඩා කල තමන්ගේ පණටත් වඩා හොඳින් දරුවන් රකින්න තිරිසන් සතුන් අපිට ඕන තරම් දකින්න පුළුවන්. සමාජයෙන් එන නැත්නම් අවශේෂ තිරිසන් සතුන්ගෙන් එල්ල වෙන ඕනෑම අභියෝගයක් පරාජය කරන්න තරම් සමහර තිරිසන් සසුන් සමත් දරුවන් ඉදිරියේ සමහර වෙලාවට ඒ තිරිසන් සතුන් තමන්ගේ දෙමව්පියන් පිළිබඳව ලොකු ආකල්පයක් ඇති කරගෙන ඔවුන් ආරක්ෂා කරන්න ඕනේ කියන හැඟීමක් තිරිසන් ලෝකයේ ඇත්තේ නැහැ. එහෙත් මනුෂ්‍ය ලෝකේ මිනිස්යන්ට ඒ හැඟීම නැති වුණොත් ඒ මිනිස්යන් වැටෙන්නේ තිරිසන්ගේ ලෝකයට. තිරිසන් ලෝකේ දරුවන් තමන් මෙලොවට ජනිත කළ මව්වරු සහ ඊට එක් වූ පියවරු ගැන ඔවුන්ට හැඟීමක් ඇති වෙන්නේ නැහැ. උන්ට වගකීම් යුතුයකම් කියලා જાතියක් ඇති වෙන්නෙත් නැහැ. එහෙත් මිනිස්යන්ට එහෙම බෑ. මේ ලෝකය ගලාගෙන යන්නේ ඒ දෙමව්පියන් දරුවන්ට යුතුයකම් කරනකොට දරුවන් දෙමව්පියන්ට යුතුයකම් කරනකොට. එනිසා අපි මේ දරුවන්ගේ යුතුයකම් සමූහය කවරාකාරද යන්න පිළිබඳව අද යුගයේ කිසියම් සාකච්ඡාවක් කරන්නට අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි හුඟක් වෙලාවට ආදරෙන් හදපු දරුවන්ගෙන් බොහෝ දෙමව්පියෝ පීඩා විඳින නිසා, දුකටපත් වෙන නිසා, සමහර විට නොතකා හරින නිසා සමහර දෙමව්පියන් ගෙවල් වල තනි වෙලා ඉන්නවා. සමහර දෙමව්පියන්ගේ දරුවෝ විදේශගත වෙලා ඒවායේ පුරවැසිකම් ලබාගෙන විවාහ වෙලා දූ දරුවන් හදාගෙන රැකී රක්ෂා කරමින් ඒ අය එවැනි ඒ රටවල් වල ජීවත් වෙනවා. තමන්ට ඒ සඳහා ශක්තිය දුන්නු. තමන්ට ඒ සඳහා මුළු මහත් ජීවිතයක්ම කැප කරපු මව්වරු පියවරු අසරණ කරලා ගෙවල් වල පාළු ගෙවල් වල දරුවන්ට එහෙම සැප සම්පත් විඳින්න පුළුවන් නම් ඒ දරුවන් තිරිසන් ලෝකේ තිරිසනුන්ගේ ස්වභාවයට සමාන කරන්න බැරි කමකුත් නැහැ. සමහර දරුවන්ට යම් යම් අපහසුතා ඇති වෙන බව ඇත්ත. ඔවුන්ගේ රාජකාරිමය ජීවිතයත් එක්ක නිතර දෙමව්පියන් එක්ක ජීවත් වෙන්න බැරි බව ඇත්ත. එහෙත් දෙමව්පියන් දුකටපත් කරවන්න, දෙමව්පියන් අසහනයටපත් කරන්නට යම් කිසි දරුවෙක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ දරුවන් වැටෙන්නේ අර මා මුලින් කියපු ඒ ස්වභාවයට නොවේ දැයි කල්පනා කර බලන්න. අන්න ඒ නිසා තමයි විශේෂයෙන් මේ බුදු පියාණන් වහන්සේ සිංහලක පුත්‍රයාට කියලා දුන්නු ඒ දේශනාවෙහි දරුවන්ගේ යුතුයකම් කොටස පිළිබඳව අද යුගයේ අපි නිතර මතක් කළ යුතු වන්නේ. මොකද අපි නිතර දෙමව්පියන්ගේ ගුණ පිළිබඳව කතා කරනවා. දෙමව්පියන්ගේ වටිනාකම ගැන හැම තැනකදීම සාකච්ඡා කරනවා.
පාසැලේදී දහම් පාසලේදී වෙනත් දේශනාවලදී හැබැයි ඒ ගුණ පිළිබඳව මොනතරම් සාකච්ඡා කළත් වගකීම පිළිබඳව කෙරෙන සාකච්ඡාව බෙහෙවින් මදි. අන්න ඒ නිසා වගකීම තමයි බුදුහාමුදුරුවෝ විශේෂයෙන් ඉස්මතු කොට දැක්වුවේ. මේ කාරණා තුන සාකච්ඡා කරන්නට තාම හොඳ සූත්‍ර දේශනාවක් සංයුක්ත නිකායේ අපට හමු වෙනවා. ඒ සූත්‍ර දේශනාව තමයි මහාසාල කියන සූත්‍රය. මේ මහාසාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩවසන කාලේ එක දවසක් තාම ජරාවට පත්වෙච්ච ඒ වගේම ජරා ජීර්ණ වෙච්ච ජරා ඇඳුම් මැදගත්ත දූවිලි වලින් නැහැවුණු මහලු බමනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ චරිතය දකිනවා. ඔහුගෙන් ඔහු ලවාම ඔහුගේ චරිතය කියවා ගන්නට බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වෙනවා. බුදුහාමුදුරුවෝ මේ බ්‍රාහ්මණයාගෙන් අහනවා, මහලු බ්‍රාහ්මණයාගෙන්, ඔබ මේ තරම් ජරා ජීර්ණ වූයේ ඇයි? ඔබ මේ තරම් ජරාවට පත් වූ ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්නේ ඇයි? ඔබේ කුස මේ තරම් වැහැරී ගිහි ගොස් තිබෙන්නේ ඇයි? ඔබේ හිසකේ පවා දුහවිලි වලින් පිරී ගොස් තිබෙන්නේ ඇයි? මහලු බමුණාගෙන් බුදුපියාණන් වහන්සේ මේ ප්‍රශ්න සමූහය ඉදිරිපත් කළා. එතකොට බුදුරජාණන් වහන්සේට මහාසාල කියන මේ බ්‍රාහ්මණයා තමන්ට වෙලා තියෙන විපත පැහැදිලි කරනවා. මොකද්ද තමාට වෙලා තිබුණු විපත? පින්වත්නි, මේ මහාසාල බ්‍රාහ්මණයාට පුංචි කාලේ මහාසාල බ්‍රාහ්මණයා දරුවන් 4 දෙනෙක් හදලා වඩලා පෝෂණය කරනවා. බොහොම ආදරෙන්. ඒ දරුවන් 4 දෙනාම පුත්තු 4 දෙනෙක්. ලැබෙන්න ඕනේ හැම දෙයක්ම ගෙනල්ලා දීලා, කන්න බොන්න ඕනේ හැම දෙයක්ම ගෙනත් දීලා, ඇඳුම් පැළඳුම්, සෙල්ලම් කරන්න ඕන දේවල්, රසමුසු ආහාර හැම දෙයක්ම ගෙනල්ලා දරුවන්ට ලස්සන ලෝකයක ජීවත් වෙන්නට අවශ්‍ය සියලු කටයුතු මේ බමුණා විසින් සම්පාදනය කළ බව බුදුරජාණන් වහන්සේට කියනවා. ඊට පස්සේ අධ්‍යාපනය ලබා දීලා, හොඳට ඥානනය කරලා, බුද්ධිය ඇති කරලා, හැම දෙයක්ම සම්පාදනය කළා දීලා, අන්තිමට ඒ අයට යැපෙන්න ක්‍රම හදලා දීලා, ඒ විතරකුත් නෙමෙයි, මේ 4 දෙනාටම අඹුවන් බිරින්දෑවරු ගෙනල්ලා දීලා විවාහයේ යොදවලා, ඊළඟට තමන්ගේ දේපල, ඒ දේපල ඔක්කොම සමානව 4ට බෙදලා තමන්ට යැපෙන්න විතරක් කොටසක් වෙන්ව තියාගෙන ඉතිරි කොටස් 4 සමානව මේ දරුවන් 4 දෙනාට බෙදලා දීලා, ගෙවල් දොරවල් පවා හදලා දීලා, අඹු දරුවන් සමග සුවසේ ජීවත් වෙන්නට වටපිටාව හදලා දෙනවා. ඊට පස්සේ දැන් මේ පියා තමන් වෙන් කරගත්ත පුංචි කොටසේ වෙන් කරගත්ත, දැන් අද අපේ රටේ කියන විදියට නම් ප්‍රාණ භුක්තිය තියාගෙන තමයි ඒ බ්‍රාහ්මණයා තමන්ගේ දේපල දරුවන්ට දීලා තිබුණේ. ඒ ප්‍රාණ භුක්තියට තියාගත්ත කොටසේ මේ බ්‍රාහ්මණයා, මහාසාල බ්‍රාහ්මණයා හොඳින් ජීවත් වෙනවා, සතුටින් ජීවත් වෙනවා. තමන්ගේ දරුවන් අඹුවන් හා සමග තමන් හදලා වඩලා දුන්නු දේපල පරිහරණය කරමින් ජීවත් වෙන ආකාරය දකිනවා. ටික දවසක් ගියාම මේ පුත්තු 4 දෙනා එකට එකතු වෙනවා. එකතු වෙලා යෝජනාවක් කරනවා, අපි අපේ තාත්තා වෙන් කරගෙන තියාගෙන ඉන්න කොටස
ප්‍රාණභුක්තියට තියාගෙන ඉන්න කොටස. ඒ කොටසත් 4ට බෙදලා අපිට ලබාගන්න දෙන්න කියලා අපි තාත්තගෙන් ඉල්ලීමක් කරමු. ඊට පස්සේ තාත්තව අපි 4 දෙනාම හොඳින් බලා කියා ගම්මු කියලා කතිකා කරගෙන මහාසාල බ්‍රාහ්මණයා ළඟට ඇවිල්ලා මේ පුත්තු 4 දෙනා මේ කතාව කියනවා. අපිට ඔබ වෙන් කරගෙන තිබෙන කොටසත් 4ට බෙදලා ලියලා දෙන්න. ඊට පස්සේ අපි ඔබ මැරෙන තුරාවට රැක බලා ගන්නවා, ආරක්ෂා කර ගන්නවා. එහෙම කියලා පොරොන්දු වෙනවා. මහාසාල බ්‍රාහ්මණයා ඒ දරුවන්ගේ ඉල්ලීමට එකඟ වෙලා තමා සතු ඒ කොටසත් ලියලා දෙනවා. ඉන් පස්සේ දැන් මේ පියා මොකද කරන්නේ? එක නිවසකට, එක දරුවෙකුගේ නිවසකට ගිහිල්ලා ටික දවසක් ඉන්නවා. එහෙම ඉන්නකොට ඒ පුතාගේ බිරිඳ ඒ පුතාට කියනවා, ඇයි මේ තාත්තා අපේ ගෙදර විතරක් ඉන්නේ? අනිත් පුතාලාගේ ගෙවල් වල ඉන්න බැරිද? දීපල ලියලා දෙනකොට අපට කියලා වැඩියෙන් කොටසක් දුන්නේ නැහැ නේද? ඒ නිසා අපි පියාට කියමු දැන් මෙහෙ හිටියා ඇති ඊළඟ පුතාගේ ගෙදරට යන්න කියලා. පියා මේ තම පුතුගේ අඹුව විසින් කොතන ලද ඒ කතාවට අනුව මේ පුතා පියාට කිව්වහම, පියාණෙනි අනික් පුතෙකුගේ ගෙදරටත් ගිහින් හිටියොත් නේද හොඳ? අපට කියලා වැඩියෙන් දීපලක් දුන්නෙත් නැහැ නේද? ඔහොම කිව්වහම මේ පියා හරිම දුකෙන් ඊළඟ ගෙදරට පිටත්ව යනවා. ඊළඟ ගෙදර ටික දවසක් ඉන්නකොට ඒ පුතාගේ බිරිඳ ඒ පුතාට කියනවා, තාත්තා අපට වැඩියෙන් දීපලක් දුන්නෙත් නැහැ. ඇයි අපේ ගෙදර විතරක් මෙච්චර කාලයක් රැඳෙන්නේ? අනෙක් පුතාලාගේ ළඟටත් යන්න පුළුවන් නේද? තාත්තා එලවන්න කියලා ඒ බිරිඳ ඒ පුතා පොළඹවනවා. ඒ පුතා තාත්තා ගෙදරින් එලවනවා. තුන්වෙනි ගෙදරටත් යනවා. ටික දවසක් ඉන්නකොට ඒ අඹුවත් ඔය ටිකම කරනවා. තාත්තා ගෙදරින් එලවනවා. 4 වෙනි පුතාගේ ගෙදරට යනවා. සමහර විට බාල පුතා පවුලේ අනිත් අයට වඩා වෙනසක් තියෙනවා. ඒ පුතාට වැඩි ආදරයක් ලැබෙනවා. මේ පුතාගේ බිරිඳ ඒ පුතාට කියන්නේ, එහෙම ඔබට ආදරයක් බාලයා කියලාවත් අඩුම වශයෙන් ටිකක් වැඩියෙන් දුන්නේ නැහැ. අපේ ගෙදර විතරක් වැඩි කාලයක් ඉන්න බෑ, අනිත් තැන් වලටත් යන්න කියලා ඒ පුතාලව තාත්තව ගෙයින් එළියට දානවා. අද යුගයේ උනත් මේ මහාසාල බ්‍රාහ්මණයාට අත්වෙච්ච මේ ඉරණමට පත්වෙච්ච අප්‍රමාණ දෙමව්පියෝ ඉන්නවා. අප්‍රමාණ දරුවන්ගෙන් මේ ගැහැටට පත්වෙන දෙමව්පියෝ ඉන්නවා. මා ජීවත් වෙන ප්‍රදේශයේ එක්තරා මහලු මවක් බොහෝම දුකෙන් ඇවිල්ලා දින කිහිපයකට පෙර ආතුව මට කියා සිටියා, අපේ පුතා අපේ මහ ගෙදර, අපි ඒගොල්ලන්ට ලියලා දුන්නු ගෙදර, ඒ පුතාගේ බිරිඳගේ කීම අහලා අපටත් හොරා කාටදෝ විකුණලා ඒ අය ඒ සල්ලි අරගෙන කොහේදෝ වෙනත් ගෙයක් අරගෙන ගිහිල්ලා අපට යන්නේන මං නැති වෙලා, අපි තනි වෙලා, අපි දරුවන් පිළිබඳව විශ්වාසයක් ඇති වෙලා මේ දේපල තරුණ දරුවන්ට ලියලා දුන්නා. අපි හිතුවා ඒව භාවිත කරගෙන ඔවුන්ගේ දරුවන් සුවසේ හදා වඩාගෙන ජීවත් වෙයි කියලා. එහෙත් එතන උනේ අර මහාසාල සූත්‍රයේ හා වගේම බිරිඳගේ නොසැලකිල්ල, බිරිඳගේ තියෙන කලමනාකාරී බවක් නැතිකම ආදිය නිසා අන්තිමේදී තමන්ට ලැබිච්ච උරුමයන් පවා විකුණාගෙන පාරට බහින්නට ඔවුන්ට සිද්ධ වෙනවා.
දෙමෝපියන් අසරණ වෙනවා. අතරමං වෙනවා. හොඳට හිතලා බලන්න මේ කතාවේ එන මේ මහාසාල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට කියපු මේ කතාවට අදාළව මේ දුක විඳින මේ වේදනාවට පත්වෙච්ච මව්පියවරු අපේ රටේ මොනතරම් සිටිනවද? මහලු නිවාසයකට ගිහිල්ලා වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා ඒවායේ රැඳී සිටින සමහර මහලු අම්මල තාත්තලත් එක්ක සමීප වෙලා කතා කළාම මහාසාල බ්‍රාහ්මණයා කියපු දේවල් ටික බුදුරජාණන් වහන්සේට ඒ විදියටම අපට අහගන්න පුළුවන්. ඒ නිසා එදා ඒ අවාසනාවන්ත තත්වයට දෙමෝපියන් ඇදදා දරුවන්ගේ පරපුර තවමත් නොනැසී පවතිනවා. මේ තරම් හොඳ සංස්කෘතියක මේ තරම් වටිනා ගුණධර්ම ඇති ශ්‍රේෂ්ඨ ජාතියක රටක එහෙම සිද්ධ වෙන්නේ කොහොමද කියලයි අපට තියෙන ගැටලුව. මම මීට පෙරත් ධර්මදේශනාවකදී සිහිපත් කළා විශ්වවිද්‍යාලයක තාම ශ්‍රේෂ්ඨ මහාචාර්යවරයෙකු පවා අපට ලිපියක් එවා තිබුණු බව තමන් මහලු නිවාසයක දුක් විඳිනවාය කියා තමන්ගේ දරුවන්ගෙන් ඒ ගැන විමසූ විට ඔවුන් කියා සිටියේ අපි අපේ තාත්තව නතර කරලා තිබෙන්නේ ලංකාවේ හොඳම විශ්‍රාම ශාලාවේ කියලා. හොඳම වැඩිහිටි නිවාස කියලා ඔවුන් සතුටු වෙනවා. නමුත් ජාතියකට ඇස් පෙන්නපු මග පෙන්නපු ආලෝකය දුන්නු මහා ප්‍රාච්ඥයෙකුට ජීවිතයේ සැඳෑ සමයේ තම දරුවන්ගෙන් කවරාකාරක හෝ පිහිටාධාරයක් නොමැතිනම් ඒ දරුවන් වැටෙන්නේ එදා මහාසාල සූත්‍රයේදී මහාසාල බ්‍රාහ්මණයා විසින් බුදුරජාණන් වහන්සේට විවරණය කළ ඒ දරු පරම්පරාවේ නූතනයන් අතරටයි. එනිසා මේ මහාසාල සූත්‍රය බෙහෙවින් වැදගත් සිංහලවාද සූත්‍රයේ එන මේ විග්‍රහය වඩා තහවුරු කරලන්නට. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේ මේ පියාගේ වේදනාව පියාගේ වේදනාත්මක ස්වරය ඒ අතීතය ඒ සියල්ල හොඳට අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ පියාට ගාථා කිහිපයක් උගන්වනවා. මහාසාල සූත්‍රයේ ඒ ගාථා අන්තර්ගතයි. ඒ ගාථා වලින් කියවුනේ දරුවන්ගේ මේ සිද්ධ වෙච්ච අසත්පුරුෂ ක්‍රියාවලිය. බුදුහාමුදුරුවෝ මේ මහාසාල බ්‍රාහ්මණයාට දේශනා කරනවා මම දැන් ඔබට මේ ගාථා දරුවන්ගේ අසත්පුරුෂ භාවය කියවෙන ගාථා කිහිපයක් කියලා දුන්නාම ජනතාව රැස් වෙන තැන්වලට ගිහිල්ලා ඒ සභාවල් ඉදිරියට ගිහිල්ලා මේ ගාථා 4 කෑ ගහලා කියන්න කියලා. ඒ ගාථා 4 මහාසාල බ්‍රාහ්මණයා හොඳින් ඉගෙන ගත්තා. ඒ ගාථා 4න් කියවුනේ මේ මහාසාල බ්‍රාහ්මණයා විසින් ගායනා කෙරුණු මගේ දරුවන් තමන්ගේ අඹුවන් සමග එක් වෙලා මම ඔවුන්ගේ ගෙදරට යනකොට හරියට තමන්ගේ ගෙදරට එන ඌරෙක් බල්ලෙක් කැට කැබිලිති වලින් ගහලා එලවලා දමන්නාක්සේ ඔවුන් මා එලවා ගන්නවා. ඒ වගේම මං ආදරෙන් පුංචි කාලේ කවල පොවල ඇති දැඩි කරලා හැමදේම ගෙනල්ලා දීලා හදපු දරුවන් අද රකුසන් වගේ වෙලා පියාණිනි කියලා ආමන්ත්‍රණය කරපු කටවල් වලින් මට අසත්පුරුෂ වදන් කියමින් මා තිරිසන් සතුන් ගෙවල් වලින් පළවා හරින්නාක්සේ
මා පලවා හරිනවා. ඒ වගේම ජරාවට පත්වෙච්ච අශ්වයෙක් කෑමක් බීමක් හොයාගන්න නැතුව තැන් තැන්වල ගෙයින් ගෙට ගිහිල්ලා ආහාර සොයාගෙන යනකොට ඒ ගෙවල් වල ඉන්න අය ඔවුන්ට පහර දී ඒ ජරා අශ්වයා එලවන්නක් වාගේ මගේ දරුවෝ මා එලවා ගන්නවා. මා හදා වඩා ගත්ත මගේ අසත්පුරුෂ දරුවන්ට වඩා මගේ අතේ තියෙන මේ සැරයටිය මට හරි ප්‍රයෝජනවත්. මා කන්නට එන සතුන් බල්ලන් වලකා ගන්නට මට මේ සැරයටිය උදව් වෙනවා. වලකින් ගොඩකින් එතර වෙන්නට මට මේ සැරයටිය උදව් වෙනවා. මේ තරම් වටිනා දරුවන් 4 දෙනෙක් හදලා ඔවුන්ගේ දියුණුව හදපු මට අවසානයේ මේ අතේ තියෙන හැරමිටියෙන් ලැබෙන හයියවත් හැරමිටියෙන් ලැබෙන ශක්තියවත් ඔවුන්ගෙන් මට නොලැබෙන බව මේ ගාථා 4 අන්තර්ගත හරයයි. මේ පියා මොකද කළේ? ජනතාව එක් රැස් වෙන තැන්වලට ගිහිල්ලා මේ ගාථා 4 හයියෙන් කියන්න පටන් ගත්තා. හොඳම දේ උනේ එක දවසක් දරුවන් 4 දෙනාම පැමිණ තිබුණු ලොකු උත්සවයක රැස්ව සිටි සෙනග අතරේ ඉඳන් මේ පියා මේ ගාථා 4 කියනකොට අවට හිටපු ජනයා මේ පියාගෙන් ඒ දරුවන් කවරේදයි විමසා බලනකොට ඒ දරුවන්ට ඒක දැනෙන්න පටන් ගන්නවා. තම ස්වල්ප වේලාවකින් මේ පිරිස තමන්ට හිරිහැර පීඩා කරන්න පුළුවන් කියලා දැනිලා දරුවෝ 4 දෙනා උත්සවයෙන් බැහැර වෙලා මේ මහලු පියා ඔසවාගෙන ගෙවල් වලට ගෙනහිල්ලා 4 දෙනාම එකතු වෙලා මහලු පියා නාවලා කෙස් රැවුල් කප්පලා අලුත් ඇඳුම් අන්දවලා ආහාර පාන කවල පොවලා තමන්ගේ ගෙවල් 4 ඕනෑම වෙලාවක ඕනතරම් කාලයක් තාත්තට ජීවත් වෙන්නට වටපිටාව හදලා දෙන බවට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව වුණාට පස්සේ ඒ පියා ඒ ගාථා කියන එක එදෙන් පස්සේ නතර කළා. දැන් මේ දරුවන් මේ පියාට හොඳින් සලකනවා, හොඳින් ආරක්ෂා වෙනවා. එහෙම වෙන්නේ පියසෙනෙහසින් නම් නොවේ. අර සමාජයේදී තමන්ට පත්වෙන්නට තිබුණු අවමානය නැති කර ගැනීම සඳහායි මේ දරුවන් මේ විදියට දෙමෝපියන්ට සලකන්න පටන් ගත්තේ. අවමානය නැති කරගන්න. පින්වත්නි, ඒ කාරණාවත් එච්චර යහපත් වෙන්නේ නැහැ. දෙමෝපියන්ට සැලකිය යුත්තේ නොසැලකුවොත් තමන්ට සමාජයෙන් වෙන අවමානය නැති කර ගැනීම සඳහා නම් නොවේමයි. දෙමෝපියන්ට සැලකිය යුත්තේ දෙමෝපියන් විසින් තමන් වෙනුවෙන් කරන ලද මෙහෙවර අමතක කළ නොහැකි නිසායි. බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඨයක් හැම දෙනාම දන්නවා. එහිදී පින්වත්නි, බුදු පියාණන් වහන්සේ දෙමාපියන් බ්‍රහ්මයාට උපමා කර තිබෙන්නේ ඇයිදයි බලන්න. මහා බ්‍රහ්මයාට උපමා කර තිබෙන්නේ මහා බ්‍රහ්මයාගේ ගුණ, මහා බ්‍රහ්මයා පිළිබඳව වේදිත ඉගැන්වීම් අනුව මේ ලෝකය නිර්මාණය කළේ මහා බ්‍රහ්මයාය. ගහකොළ සතා සිව්පාවා වටපිටාව නිර්මාණය කළේ මහා බ්‍රහ්මයා යයි හින්දුන්ගේ පිළිගැනීම වී තිබෙනවා. මනුෂ්‍යයා නිර්මාණය කළ මහා බ්‍රහ්මයා ඒ මනුෂ්‍යයා වෙනුවෙන් මෙත්තා මුදිතා උපේක්ෂා, මෙත්තා මුදිතා උපේක්ෂාදී ගුණධර්ම වලින් දරුවන් තමන්ගේ ලෝකයට අනුකම්පාව දක්වන බව
හින්දුන්ගේ ඉගැන්වීම වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ හින්දුන්ගේ ඉගැන්වීම තාම ලස්සනට දෙමව්පියන්ට ආරෝපණය කරනවා. මෙත්තා කරුණා ගුණ, මුදිතා උපේක්ෂා ගුණ, ඒවා මහා බ්‍රහ්මයෙක්, නොපෙනෙන මහා බ්‍රහ්මයෙක් තුල නොව තම නිවසේ සිටින දෙමව්පියන් තුල පවතින බව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒ නිසා බ්‍රහ්මයා හා සමානයි, දෙමව්පියන් බ්‍රහ්මයා හා සමාන වන බව බ්‍රහ්මාති මාතා පිතරෝ යන වදනින් බුදුරජාණන් වහන්සේ පෙන්වා. ඒ අනුව පින්වත්නි, ඕනෑම ආදරණීය දරුවෙකුට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ උදාර ගුණධර්ම වලින් අපේ ජීවිත පෝෂණය කරවන්නේ ආදරණීය මව්පියවරුමයි. මෛත්‍රියෙන් දරුවන් පිළිබඳව මෛත්‍රිය ඇති කරගන්නේ, මිත්‍ර බව ඇති කරගන්නේ, දරුවන් පිළිබඳ කරුණාවෙන් උදව් කරන්නේ, කරුණාවෙන් පිහිට වෙන්නේ, දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්නේ, දරුවන්ගේ දුක සැප ඉදිරියේ උපේක්ෂාව ඇති කරගන්නේ දෙමව්පියෝමයි. නොපෙනෙන මහා බ්‍රහ්මයෙක් නොවේමයි. ඒ නිසා මෙවැනි උතුම් ගුණ සමුදායකින් පිරිපුන් අදරති මව්පියන් වහන්සේලාගේ දහසක් වැරදි තිබුණත්, දස දහසක් ලක්ෂ කෝටි ගණනක් වරදවල් තිබුණත් මතක තියාගන්න, සමහර දරුවන් දෙමාපියන්ගේ අගුණ, දෙමාපියන්ගේ නුගුණ, දෙමාපියන්ගේ තියෙන වැරදි අඩුපාඩු සමාජයේ ඉදිරියේ තබමින් ඔවුන් නොතකා හරින්නටත්, ඔවුන්ට නොසලකා හරින්නටත්, ඔවුන්ට අගෞරව කරන්නටත්, ඔවුන්ගේ මුහුණේ දැලි ගන්නටත් බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන ආකාරය අපට දකින්න පුළුවන්. එසේ සිදු කරන්නට කිසිදු දරුවෙකුට මං හිතන්නේ අයිතියක් ඇති වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ මේ කරන දේශනාවන් අපි අපේ අවධානයට හොඳින් යොමු කරගෙන බැලුවොත්, බුදුරජාණන් වහන්සේ සිංහලවද සූත්‍රයේදී දරුවන්ගේ වගකීම් පිළිබඳව ඒ සඳහන් කළ ප්‍රධාන කාරණා දෙකට අමතරව තුන්වෙනි කාරණාව හැටියට සඳහන් කළේ කුලවංශං ඨපෙස්සාමි. ඒ කුලවංශං ඨපෙස්සාමි කියලා කියන්නේ කාරණා දෙකක්. කුලවංශය, මේ කුලවංශය කියන්නේ තමන්ගේ පරම්පරාවේ තමන්ගේ වැඩිහිටි දෙමව්පියන් විසින් පරම්පරාවෙන් පවත්වාගෙන එන ලද දේ. එතකොට හැමදේම දේපල වෙන්න පුළුවන්, සංස්කෘතිය වෙන්න පුළුවන්, වෙනත් වටිනා උරුමයන් වෙන්න පුළුවන්. ඒ දේවල් විනාශ කිරීම නොවේ දරුවන්ගේ වගකීම. ඒ දේවල් ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, ඉදිරියට පවත්වාගෙන යාම. බලන්න කොච්චර වටිනවද මේ දේවල් වලින් බැහැර වෙලා ක්‍රියා කරන්න ගියහම ඒ කුල පරම්පරාවල් විනාශ වෙලා ගියපු අවස්ථාවල් අපේ වැඩිහිටියන් ටිකක් විමර්ශනය කරලා බලන්න. දෙමව්පියන් කඳුළු හෙලලා, දහඩිය හෙලලා අමාරුවෙන් ගොඩනගා දුන්නු සමාට මහා දේපල, මහා කර්මාන්ත ශාලා, ඒ වගේම මහා ව්‍යාපාර, වටිනා ඉඩකඩම්, වැවිලි, භෝග වගා. ඒ විතරක් නෙමෙයි, සමාට ගෘහස්ත දේපල වෙන්න පුළුවන් වටිනා. ඒ දේවල් දෙමව්පියන් විසින් තම පරපුර සතු කළාම ඒවා විනාශ කිරීම, ඒවා නැතිභංග කිරීම ඒ දරුවන්ගේ කාර්යභාරය වෙන්නේ නැහැ.
එතනින් කියවෙන්නේ නැහැ කිසිවිටකත් දෙමෝපියන්ගේ සාම්ප්‍රදායික සංස්කෘතිය තුළම අපි රැඳිලා ඉන්න ඕනේ කියලා. යම් කිසි දරුවෙකුට තම දෙමෝපියන් විසින් තමන්ට දායාද කළ ඉඩකඩම් ආදිය ඒවා පරිහරණය කරන්නට බැරි ප්‍රදේශ වෙලා තියෙනවා නම් ඒවා ඒ ගිහිල්ලා ඒගොල්ලන්ට ජීවත් වෙන්නට අවශ්‍ය සුව පහසුව නැත්තම් ඒවා සුදුසු පරිදි වෙනස් කර ගැනීම දරුවන්ගේ වගකීම වෙන්නට ඕනේ. හැබැයි විනාශ කිරීම ඒක ඔවුන්ගේ වගකීම වෙන්නේ නැහැ. ඔවුන්ගේ වස්තුව දේපල විකුණලා ඒවා වැරදි දේවල් වලට ආයෝජනය කරලා එහෙම කොච්චර තියනවද? එතල බලන්න සමහර මහා දේපල තිබුණු මිනිස්සු අන්තිමට ඒවා පුංචි පුංචි කෑලි කෑලි වලට කඩලා දාලා ඩිංග විකුණාගෙන ගිහිල්ලා අන්තිමට කුලීගයකට ගියපු අවස්ථාවල් අපේ සමාජයේම දකින්න පුළුවන්. අර තමන්ගේම දේපලවල මිනිස්සු ඇවිල්ලා ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන පාරවල් හදාගෙන යාන වාහන තියාගෙන එය ජීවත් වෙන හැටි දැකලා තමන්ට මහා පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒ ආකාරයෙන් විනාශ ස්වභාවයට පත් කරන්නට හොඳ නැහැ. තමන්ගේ දරුවන්ටත් ඒ සංස්කෘතිය ඒ උරුමයන් දායාද කරන විදියට දායජ්ජං පටිපච්චාමි යන බණපදයට දරුවන් එකඟතාවට පත් වෙන්නට ඕනේ. අප මේ කියන තරම් මේක පහසු නොවෙන්න පුළුවන්. ඒක අපි හොඳ ආකාරව දන්නවා. හැබැයි මේ ධර්මතාව උල්ලංඝනය කරන සමාජයේ කෙනෙකුට දියුණුවක් ඇති කරගන්න ලේසි වෙන්නේ නැහැ. ඒ අයගේ පිරිහීම නවත්තන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය තාම කාලානුරූපයි. ඒව කවර කාලයකටත් උචිතයි. ඒවට අභියෝග කළ නොහැකිමයි. ඒ නිසා පින්වත්නි දට හිතලා බලන්න අමල තාත්තල දුකින් මහන්සියෙන් හරිහම්බ කරනු දේවල්. ඒ විතරක් නෙමෙයි මෙතන කුලවංශම් කියලා කිව්වට පස්සේ තමන්ගේ පරපුර වෙතින් තමන්ට උරුම වෙනවා තවත් වටිනා දෙයක්. ඒ තමයි සංස්කෘතිය. සමහර දෙමාපියන් තාම වටිනා සංස්කෘතීන් පෝෂණය කරලා තියෙනවා. කොයි වගේ සංස්කෘතීන්ද? සමහර වෙලාවට ඥාතීන් සියලු දෙනා සමග බොහෝම සහයෝගින් සහජීවනයෙන් හිටපු දෙමව්පියෝ තමන්ගේ දේවල් බෙදා හදාගෙන හැම නෑදෑයෙක් එක්කම ප්‍රියමනාපව හිටපු දෙමව්පියෝ. එහෙම නැත්නම් ආගමික වශයෙන් යම් යම් ආයතනවලට මාසිකව දානමාන දෙන වාර්ෂිකව ඒවාට උදව්පදව් කරවන ඒ වගේ සංස්කෘතික ධර්මවලින් යුක්ත වෙන. එහෙම නැත්නම් හොඳට අඳින්න පළඳින කනබොනවා කියලා කියන්නේ අන්‍යයන්ට දෙමින් කනබොන. නිතරම ආගන්තුක සත්කාරයේ නියැලෙන ඒ වගේ දෙමෝපියන් විසින් දායාද කරන සංස්කෘතීන් තියෙනවා. මෙන්න මේ සංස්කෘතීන් කඩා බිඳ දමන්නේ නැතුව ඒවා සංරක්ෂණය කරමින් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම බුදුරජාණන් වහන්සේ දරුවන්ගේ කාර්යභාරයක් හැටියට සඳහන් කළා. ඒ වගේම පින්වත්නි ඊළඟ කාරණාව තුන්වෙනි කාරණාව කුලවංශං තපස්සාමි දායජ්ජං පටිපච්චාමි. දරුවන් දායාද ලබන්න සුදුස්සෙක් වෙන්නට ඕනේ. අනේ කාරණාව බෙහෙන් වැදගත් කොට බුදු සමය දක්වනවා. කොහොම දරුවෙක්ද මේ දායාද ලබන්නට ඕනේ? බුදු සමයට අනුව විනාශකාරී දරුවෙකුට එහෙම නැත්නම් ලැජ්ජ බය දෙක නැති දරුවෙකුට අසත්පුරුෂ දරුවෙකුට තමන්ගේ දායාද දීපල පැවරිය නොයුතුමයි. බුද්ධිමත් දෙමාපියන් කල්පනා කරන්න ඕනේ තමන්ගේ දීපල පවරා දෙන්න
ඒ දරුවන් කොයි ආකාරයේ සුදුස්සෙකු වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද්ද සුදුසුකම කියලා කියන්නේ? සුදුසුකම කියලා කියන්නේ පින්වත්නි තමන්ට ඒවා හොඳින් ආයෝජනය කරන්නට ඇති හැකියාව. ඒ වගේම සංරක්ෂණය කරන්නට ඇති හැකියාව. ඒව කරන්න පුළුවන් වෙන්නේ කාටද? කීකරු දරුවන්ට. දෙමව්පියන්ට බොහොම කීකරුව අවනතව හැදුණු වැඩුණු දරුවන්ට, බුද්ධිමත් දරුවන්ට බුද්ධිය හොඳට භාවිත කළා, පාවිච්චි කළා බුද්ධියෙන් තමන්ගේ ජීවිතය පරිහරණය කරන අනාගතය දකින්න පුළුවන් දරුවන්, විනාශකාරී නොවන දරුවන්, ඒ වගේම තමන්ගේ කුලධර්ම සංස්කෘතික ධර්ම රකින්න පුළුවන් දරුවන්, ආගමික දරුවන්. ඒ කියන්නේ ආගම දහමට ලැදිව ජීවත් වෙන, ආගමට දහමට එකඟව ජීවත් වෙන එවැනි දරුවන්. ඒ නිසා එවැනි දරුවන්ටයි දායාද පැවරිය යුත්තේ, දායාද පවරාගත යුත්තේ. දායාද ලබන්න සුදුස්සෙක් වෙන්න ඕනේ. හිතන්න එපා මම මේ අම්මගේ පුතා නිසා, මම මේ තාත්තගේ පුතා නිසා තාත්තලාගේ දේවල් අම්මලාගේ දේවල් මටයි ලැබෙන්න ඕනේ, මට උරුමයි කියලා. එහෙම උරුමයක් ගැන බුදු සමයේ කියවෙන්නේ නැහැ. ඒවා පවරන්න දෙමව්පියන්ට බුදුහාමුදුරෝ දක්වලා තියෙන්නේ ඒ පවරා ගන්නා කෙනා ඊට සුදුස්සෙක් වෙනවා නම් පමණයි. ඒක මේ බණහන බුද්ධිමත් දෙමව්පියන් හොඳට කල්පනා කරන්න. ඔබේ දරුවන් ඔබේ දායාද පැවරීමට සුදුස්සෙක්ද? ඒකට සුදුසුකම් සපුරලා තියෙනවද? එසේ නැත්නම් ප්‍රවේශම් වෙන්නට ඕනේ. මොකද ඒවා විනාශ වෙන්න පුළුවන්. ඒවා විනාශ නොවන විදියට පරම්පරාවෙම ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට ඒවා පරිහරණය කරන්නට බුද්ධිමත් දෙමව්පියන් කල්පනා කරන්න ඕනේ. පස්වෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ දරුවන්ට පවරනවා දක්ඛිනං අනුපදස්සාමි. දක්ඛිනං අනුපදස්සාමි. ඒ කියන්නේ දෙමව්පියන් මිය පරලොව සපත් වුණාට පස්සේදී අමතක නොකර ඒ අය වෙනුවෙන් කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර, ආගමික වශයෙන් කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර ඇතුළු හැමදේම ඉෂ්ට සිද්ධ කළ යුතු බව. මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා අපට කියන්නට තිබෙනවා. මොකද අර ජීවත් වෙලා ඉන්නකොට දෙමව්පියන්ට ලං නොවෙච්ච අය, ජීවත් ඉන්නකොට පැරසිටමෝල් පෙත්තක්වත් දෙන්න ආපු නැති අය, වතුර උගුරක් අතට දාන්න ආපු නැති අය, ඇඳුමක් පැළඳුමක් අරගෙන දුන්නේ නැති අය, එහෙම අය මිය ගියාට පස්සේ අවසාන කටයුතු මහා ඉහලින් කරන්නට එකතු වෙනවා. එහෙම එකතු වෙන්නේ තමන්ගේ පරපුර, තමන්ගේ යාළුවෝ හිතවතුන් ඒ ඔක්කොම ගෙන්නාගෙන මහා උත්සවයක් බවට මේක පත් කරන්න. එහෙම පත් කරගන්න හදන්නේ අසත්පුරුෂ දරුවන්. එහෙම උත්සවයක් කරගත්තට කමක් නැහැ. දෙමව්පියන්ට දිය යුතු ඉහළම සැලකිල්ල ජීවත්ව සිටියේදී පුද කළා නම් මරණයෙන් මත්තේ දෙමව්පියන් නිසා තමන් වජබෙන්න සූදානම් වෙන එක නොවේ මේ බුදුරජාණන් වහන්සේ දක්ඛිනං අනුපදස්සාමි කියලා කිව්වේ. තමන් ජීවත් වෙලා ඉඳිද්දි දෙමව්පියන්ට සලකලා ඒගොල්ලන්ගේ හැම දෙයකටම උදව්පදව සිද්ධ කරලා අවසානයේ මිය ගියාට පස්සේ අමතක නොකර හැකි හැම විටකම පින්දහම් කරලා ඒ පින් අනුමෝදන් කරලීම තමයි දරුවන්ගේ අවසාන වගකීම හැටියට බුදුහාමුදුරුවෝ පැවරුවේ. ඕනෑම වියපත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කල්පනා කරනවා දරුවන් මට මේ කාර්යභාරය ඉෂ්ට කරાવી කියලා. මේ ගියාට පස්සේ ඒක ඔවුන්ගේ සිතේ තියෙන ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කිරීම දරුවන්ගේ වගකීමක්. මොකද වැරදිලාවත් අපරාපරිය වේදනා කියන කර්මය විපාක දීලා අම්මලා තාත්තලා මරණින් මත්තේ
අපායගාමී වෙලා තිබුණොත්, දුකටපත් වෙලා තිබුණොත්, දුක් ඇති තැනක උත්පත්තිය ලැබලා තිබුණොත්, ඒ තැන්වලින් ඔවුන් මුදවන්න පුළුවන් වෙන්නේ ජීවත්ව සිටින දරුවන්ට පමණමයි. ඔවුන් දෙන පින් අනුමෝදන් වෙලා දුක් ඇති තැන්වල ඉන්න දෙමව්පියන් සුවපත් කරලන්නට, උසස් ලෝකවලට පත් කරවන්නට දරුවන්ට හැකියාව තියෙන බව බුදුපියාණන් වහන්සේ බිම්බිසාර රජුරවන්ට දේශනා කළ තිරෝකුඩ්ඩ ආදී සූත්‍ර දේශනාවලින් ඊටාම පැහැදිලිව තහවුරු වෙනවා. ඒ නිසා මේ පින් අනුමෝදන් කිරීම බුද්ධිමත්ව කරන්න ඕනේ. ඒක කරන්නන් වාලේ ලෝකේ අපචාර වලින්, ලෝක අපවාදයෙන් මිදෙන්න එහෙම නොවේ. තමන්ට පුළුවන් වෙලාවට, පහසු වෙලාවට මහා පරිමාණ දේවල් නොකලට කමක් නැහැ. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පුණ්‍යානුමෝදනා කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒවට කාලරාමු නැහැ. සමහර අය හිතනවා හරියටම 7 දවසට මේක කරන්න ඕනි කියලා, හරියටම 3 මාසෙට මේක කරන්න ඕනි කියලා, හරියටම අවුරුද්දට කරන්න ඕනි කියලා. එහෙම දේවල් කොහේවත් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දක්වලා නැහැ. තමන්ට පුළුවන් වෙලාවට, තමන්ට පහසු වෙලාවට, ඒ වගේ වෙලාවට තමයි, ඒ වගේ වෙලාවක මේ කටයුතු වල යෙදීම තමයි බුද්ධිමත් දරුවන්ගේ වගකීම. සමහර දරුවන් අපිත් එක්ක ඇවිල්ලා තර්ක කරනවා, අහවල් දවසේමයි මැරුණේ අපේ තාත්තා, ඒ දවසටම දානි දෙන්න ඕනි, ඒ දවසටම බණ කියන්නට ඕනේ, වෙන දවසකට කරගන්න බෑ. එහෙම වෙලා පන්සල් එක්කත් අමනාප වෙච්ච අය අප්‍රමාණ ඇති මේ බණහන අය අතරේ. එහෙම දේවල් නෑ. කාලසටහනට පින් අනුමෝදන් වෙන මියගිය ඥාතීන් නැති බව මතක තියාගන්න. එබැවින් පින්වත්නි, අද දවසේ මගේ දේශනාව තුළ මං ඔබට පෙළගස්වන්නට උත්සාහ කළේ පසුගිය සතියේ ඉදිරිපත් කළ දේශනාවේ ඉදිරිය දරුවන් විසින් දෙමව්පියන්ට කළ යුතු යුතුයකම් 5 දෙකක් මම ගිය සතියේ දේශනාවේදී ඉදිරිපත් කළා. ඉතිරි 3 අද දවසේ ඔබට ඉදිරිපත් කළේ සංයුක්ත නිකායේන මහාසාල සූත්‍රයද නිදසුනට ගනිමින්. ඒ නිසා අද මේ රාත්‍රියේදී මේ කරුණු කාරණා හොඳින් ශ්‍රවණය කරගෙන හිටපු අපේ පුණ්‍යවන්ත දරුවන්, විශේෂයෙන් දෙමව්පියන්ගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාදී ගුණධර්ම හොඳට සිහිපත් කරලා ඒ අයගේ වටිනාකම් ආරක්ෂා කරගෙන, ඒ අයගේ ගෞරවය, ඒ අයගේ අභිමානය රැකගෙන ශ්‍රේෂ්ඨ දරුවන් හැටියට ඔබට ජීවත් වෙන්න මේ රාත්‍රියේ ඔබ හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ උසුලන්නේ බණ්ඩාරවෙල හෙළමුදන පදිංචි වෛද්‍ය රංජිත් අමරකෝන් මහත්මයා සහ වෛද්‍ය චන්ද්‍රිකා ගුණවර්ධන මහත්මිය ඇතුළු දූ දරුවන්. ඔවුන්ගේ අරමුණු රාශියක් තිබෙනවා. මිය පරලෝ සැපත් වූ ඥාතීන් වැලිමඩ වත්තේ ගෙදර පදිංචිව සිට මීට වසර 39කට පෙර අභාවයටපත් විශ්‍රාමික පොලිස් සැරයන් රන්බණ්ඩා අමරකෝන් පියාණන්ටත් වසර 30කට පෙර අභාව ප්‍රාප්ත මාතර පාලටුව පදිංචි විශ්‍රාමික වතු අධිකාරී සයිමන් ගුණවර්ධන පියාණන්ටත් වසර 20කට පෙර මියගිය නුවරඑළිය කච්චේරියේ බලපත්‍ර අංශයේ ප්‍රධාන ලිපිකරු තලා කුඹුර සිරිවර්ධන මාමාටත් වසර 4කට පෙර මියගිය අනුරාධපුර නිවන්තක චේතිය විදුහලේ විද්‍යාගුරු වජිරා ගුණවර්ධන මහත්මිය ඇතුළු ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. ඒ නිසා ඒ මිය පරලෝ සැපත් වූ මව් දෙමව්පියන් වහන්සේලා දෙපළ ඇතුළු නම් කියන ලද සියලුම ඥාතීන් මෙන්ම මේ පවුලට සම්බන්ධව මිය පරලෝ සැපත් වූ සියලුම නෑයෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සෝපත් වෙත්වා, උතුම් අජරාමර නිවනින් සැනසෙත්වායි අප මේ රාත්‍රියේ ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම මේ පවුලට සම්බන්ධව සුජීවත්ව වාසය කරන වැලිමඩ වත්තේ ගෙදර පදිංචි විශ්‍රාමක පාඨශාලාචාරිණී පලාත කුඹුර මෑණියන්ටත්, මාතර පාලටුව පතිරණගේ වත්ත පදිංචි නන්දා රාමනායක මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපල උපද්‍රවයක් තිබෙනවා නම් දුරු වේවා. සිත සාන්තිය වාසනාව උදා වේවා.
බණ්ඩාරවෙල හෙළමුදන පදිංචි වෛද්‍ය රංජිත් අමරකෝන් මහත්මයා සහ චන්ද්‍රිකා ගුණවර්ධන මහත්මිය ඇතුළු දූ දරුවන් සියලු දෙනාටම මේ පුණ්‍ය මහිමය ඒ අයටත් චිරජීවනය පිණිස සෙත සාන්තිය සැනසෙල්ල පිණිසම වේවා. ඒ පවුලේ ඇත්තන්ටත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් අද දවසේ මේ පුණ්‍ය ඵලය ඔබගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වී කෙලවර අජරාමර නිවනින් සැනසෙන්නට හැම දෙනාටම හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. බිනින් බින ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිපාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාව පැවැත්වූ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජා රහමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔබට සම්මා සම්බුදු සරණයි. සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.